සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ දුරුතු මස අව දියවක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2021ක් වූ ජනවාරි මාස 30 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදා වූ මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යෙදවම ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 33 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් 32ක් පුරාවට චිත්ත කාණ්ඩයට අයත් සියලුම සිත් පිළිබඳවත් චෛතසික කාණ්ඩයට අයත් සියලුම චෛතසික පිළිබඳවත් සම්පූර්ණයෙන්ම ඉගෙන කියාගෙන අවසන් කළ අපි ඉන් අනතුරුව ඒ සිත්වල යෙදෙන චෛතසික මොනවාද? චෛතසික සිත් සමග සංප්‍රයෝග වන්නේ කෙසේද කියන කාරණයයි ඉගෙන ගන්නට ආරම්භ කළේ. ඒ චෛතසික සංප්‍රයෝගය යන මාතෘකාව යටතේදී අකුසල් සිත් 12 සමග සංප්‍රයෝග වන චෛතසික ඉගෙන කියාගෙන අවසන්. ඉන් අනතුරුව අපි ආරම්භ කරන්නට යෙදුනා කාමාවචර කුසල් සිත් පිළිබඳව සාකච්ඡා කරන්න. කාමාවචර කුසල් සිත් 8 සමග යෙදුණු චෛතසිකත් සාකච්ඡා කර අවසන් කරන්නට යෙදලා තියෙනවා. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මේ කාමාවචර ඉතිරි කාමාවචර සිත් සියල්ලම සමග සංප්‍රයෝග වන සියලුම චෛතසික පිළිබඳවත් ඒ විතරක් නොවේ. රූපාවචර සිත් සමග අරූපාවචර සිත් සමග සංප්‍රයෝග වන චෛතසික පිළිබඳවත් ඉගෙන කියා ගන්නට. එසේනම් ඊටාම වටිනා පාඩමක් වන මේ 33 වෙනි අභිධර්ම පාඩමෙන් මේ මීළඟ සිත් සමුදාය සමග සංප්‍රයෝග වන චෛතසික ඉගෙන කියා ගන්නට සූදානම් වෙමු. අද දිනේදී මේ උතුම් වැඩසටහනට අපට මාර්ගෝපදේශකත්වයේ සපයන අපගේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදස්සන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. අපගේ ගෞරවනීය ආරාධනය බොහෝමත්ම කාරුණිකව පිළිගෙන මේ පරම ගම්භීර වූ අභිධර්මාර්ථයෝ අපට වටහා ගත හැකි ආකාරයෙන් පැහැදිලි කර දෙමින් විස්තර කර දෙමින් විවරණය කරමින් ඒ උතුම් පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය සංසාර දුකින් එතර කරවීමේ අභිලාෂයෙන්ම ජීවිතවලට ගලප්පාලීමට ගෞරවනීය ස්වාමින් වහන්සේ ගන්නා මේ අපරිමේය උත්සාහය වෙහෙස මහන්සිය පිළිබඳව අපගේ උත්තමංග නමස්කාර පූර්වක ගෞරවය අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට පුද කර සිටිනවා. අද දිනේදී මේ උතුම් ධම් සභා මණ්ඩපයට ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිගැනීමට ගෞරවනීය ස්වාමින් වහන්සේ කමා කර ගැනීමටත් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කිරීමටත් සියලු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ස්වාමින් වහන්සේ වන්දනා කරන්න සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං සාදු ඕකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු. සුඛී හෝතු නිබ්බාන පච්චය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේදී Zoom යෙදවම ඔස්සේ ලෝකේ පුරා විසිරී සිටින ලෝකේ රටවල් ගණනාවක සිට බොහෝම දෙනෙක් අප සමග සහසම්බන්ධ වී සිටිනවා පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන තුළින් 33 වැනි අභිධර්ම පාඩම ඉගෙන කියා ගන්නට. අප වෙත අනුකම්පාවෙන් මීළඟ පාඩම ආරම්භ කරන්න මෙන්න ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. අවසරයි. හොඳයි අපි හැම දෙනාම නමස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි.
අදත් අපි අපේ අභිධර්ම පාලි වැඩසටහනේ තවත් එක් දවසක් සම්පූර්ණ කිරීමටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි ගිය සතියේදී කාමාවචර කුසල් සිත් දක්වා අපි චෛතසික ලකුණු කිරීම කරා. දැන් අපිට අද තියෙන්නේ සහේතුක කාමාවචර විපාක සිත්, ඒ වගේම සහේතුක කාමාවචර ක්‍රියාසිත ආදී මේ සිත්වල යෙදෙන චෛතසික ලකුණු කරන්නයි තියෙන්නේ. ඉතින් අපි අද මුලින්ම සහේතුක කාමාවචර විපාක සිත් වල චෛතසික ලකුණු කිරීම ආරම්භ කරමු. කවුරුත් තමන්ගේ වගු ළඟට ගන්න. පළවෙනියට මුලින්ම අපිට තියෙන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික සිත, විපාක සිත. එතකොට බලන්න මේ සිත ශෝභන සිතක්, කාමාවචර සිතක්, ඒ වගේම විපාක සිතක්. අපි කියනවා සහේතුක විපාක සිතක් කියලා. මොකද කුසල විපාක අහේතුක සිතුත් අපිට මුලින් මුණ ගැහුණා. අපි වල චෛතසික ලකුණු කරා. දැන් මේක කාමාවචර සහේතුක විපාක සිතක්. මේක කාමාවචර සිත් අතර 39 වෙනි සිත. හොඳයි. එතකොට මේ සිතේ යෙදෙන චෛතසික අපි බලමු. බාණ්ඩ සර්වචිත්ත සාධාරණ චෛතසික 7ම යෙදෙනවා. ඊට පස්සේ ප්‍රකීර්ණක චෛතසික 6ම යෙදෙනවා. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19ම යෙදෙනවා. ඊට පස්සේ පඤ්ඤා චෛතසිකයේ යෙදෙනවා. එතකොට බලන්න මෙතන චෛතසික මුළු චෛතසික ගණන 33යි. ඊට පස්සේ හේතු ගණන 3යි. දැන් මෙතන බලන්න හේතු කියනකොට අලෝභ, අදෝස, පඤ්ඤා තියෙන්නේ. එතකොට දැන් මේ මෙතන පඤ්ඤා කියලා කියන්නේ අමෝහ කියන එකටම තමයි. අපි කිව්වා අමෝහ කියලා කියන්නේ ප්‍රඥාවට කියලා. එතකොට මෙතන අපි අමෝහ කියන නාමයෙන් දක්වන්නේ නැහැ. පඤ්ඤා කියන නාමයෙන්, ඒ චෛතසික නාමයෙන් තමයි දක්වන්නේ. ඒකට ඒ නිසා හේතු 3යි. ඊට පස්සේ වරකට යෙදිය හැකි චෛතසික ගන්න උපරිම 33යි. අවමත් 33යි. දැන් මෙතනදී බලන්න ඔක්කොම ලකුණු වෙලා තියෙන්නේ නිල් පාටින්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ චෛතසික මේ සිතේ යෙදෙනවා. අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඒ නිසා තමයි උපරිම චෛතසික ගණනත් 33යි, අවම ගණනත් 33යි, ඒ වගේ මුළු චෛතසික ගණනත් 33යි කියලා ආවේ අපිට. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි, අපි බලමු ඊළඟ සිත. ඊළඟට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික විපාක සිත. එතකොට මේක ශෝභන සිතක්, කාමාවචර සිතක්, ඒ වගේම විපාක සිතක්. මේක කාමාවචර සිත් අතර 40 වෙනි සිත. එතකොට මේ සිතේ යෙදෙන චෛතසික මොනවද කියලා අපි බලමු. බාණ්ඩ සර්වචිත්ත සාධාරණ 7ම යෙදෙනවා. ප්‍රකීර්ණක චෛතසික 6ම යෙදෙනවා. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19ම යෙදෙනවා. පඤ්ඤා චෛතසිකයේ යෙදෙනවා. එතකොට අතන 13ක් තියෙනවා, මෙතන 20ක් තියෙනවා. එතකොට 33යි. මුළු චෛතසික ගන්න 33යි. ඊට පස්සේ හේතු ගණන 3යි. වරකට යෙදී හැකි උපරිම චෛතසික ගණනත් 33යි, අවම චෛතසික ගණනත් 33යි. ඒතර වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. දැන් අපි බලමු ඊළඟ සිත. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සිත. මේක විපාක සිතක්. බලන්න. ශෝභන සිතක්, එතකොට කාමාවචර සිතක්, විපාක සිතක්. මේක කාමාවචර සිත් අතර 41 වෙනි සිත. මේ සිතේ යෙදෙන චෛතසික අපි බලමු. සර්වචිත්ත සාධාරණ චෛතසික 7ම යෙදෙනවා. ඊට පස්සේ ප්‍රකීර්ණක චෛතසික 6ම යෙදෙනවා. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19ම යෙදෙනවා. පඤ්ඤා යෙදෙන්නේ නැහැ.
ඒකට හේතුව තමයි මේක ඥාන විප්‍රයුක්ත සිතක්. එතකොට බලන්න මුළු චෛතසික ගණන 32යි. හේතු ගණන 2යි. අලෝභ අදෝස කියන හේතු දෙක විතරයි. ඊට පස්සේ වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 32යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්නත් 32යි. වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. හොඳයි අපි ඊළඟ සිතත් බලමු. ඊළඟට තියෙන සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික විපාක සිත. මේක ශෝභන සිතක්, කාමාවචර සිතක්, විපාක සිතක්. කාමාවචර සිත අතර 42 වෙනි සිත. බලමු මේ යෙදෙන චෛතසික. සර්වචිත්ත සාධාරණ චෛතසික 7ම යෙදෙනවා. ඒ වගේම ප්‍රකීර්ණක චෛතසික 6ම යෙදෙනවා. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19ම යෙදෙනවා. ඊට පස්සේ පඤ්ඤා චෛතසිකේ යෙදෙන්නේ නැහැ. මොකද මේක ඥාන විප්‍රයුක්ත සිතක්. ඒ වගේම තමයි මතක ඇති මුලින් පැහැදිලි කරා මේ කාමාවචර සහේතුක විපාක සිත 8 විරති හෝ අප්පමඤ්ඤා යෙදෙන්නේ නැහැ කියලා. ඒ නිසා චෛතසික 5 මේ කෙසේවත් යෙදෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි හිස්ව තියලා තියෙන්නේ කොටු. ඒකට මේක ඥාන විප්‍රයුක්ත නිසා පඤ්ඤා යෙදෙන්නේ නැහැ. එතකොට බලන්න මුළු චෛතසික ගණන 32යි. හේතු ගණන 2යි. අලෝභ අදෝස. ඊට පස්සේ වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 32යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්නත් 32යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. බලමු ඊළඟ සිත අපි. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාක සිත. ඒකට මේකත් ශෝභන සිතක්, කාමාවචර සිතක්, ඒ වගේම විපාක සිතක්. 43 වෙනි කාමාවචර සිත. මේ සිතේ යෙදෙන චෛතසිකත් අපි බලමු. සර්වචිත්ත සාධාරණ චෛතසික 7ම යෙදෙනවා. ඊට පස්සේ ප්‍රකීර්ණක චෛතසික 5යි යෙදෙන්නේ. මොකද මේක උපේක්ඛා සහගත සිතක් නිසා ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19ම යෙදෙනවා. ඊට පස්සේ ඥාන සම්පයුක්ත සිතක් නිසා පඤ්ඤා යෙදෙනවා. විරති අප්පමඤ්ඤා මේ සිතේ යෙදෙන්නේ නැහැ. ඒතර මුළු චෛතසික ගන්න 32යි. හේතු ගණන 3යි. ඊට පස්සේ වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 32යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගණන 32යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි ඊළඟට බලමු ඊළඟ සිත. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික සිත. එතකොට මේක ශෝභන සිතක්, කාමාවචර සිතක්, ඒ වගේම විපාක සිතක්. මේක 44 වෙනි කාමාවචර සිත. මෙහි යෙදෙන චෛතසික බලන්න. සර්වචිත්ත සාධාරණ චෛතසික 7ම යෙදෙනවා. ඊට පස්සේ ප්‍රීතිය හැර ප්‍රකීර්ණක චෛතසික 5ක් යෙදෙනවා. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19ම යෙදෙනවා. ඊට පස්සේ පඤ්ඤා චෛතසිකේ යෙදෙනවා. එතකොට මේ සිතේ මුළු චෛතසික ගන්න 32යි. ඊට පස්සේ හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගණන 32යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගණනත් 32යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊළඟ සිත බලමු අපි. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සිත. විපාක සිත. ශෝභන සිතක් මේකත්, කාමාවචර සිතක්, විපාක සිතක්. එතකොට 45 වෙනි කාමාවචර සිත. මේ සිතේ යෙදෙන චෛතසික සර්වචිත්ත සාධාරණ චෛතසික 7ම යෙදෙනවා. ඊට පස්සේ ප්‍රකීර්ණක චෛතසික වලින් ප්‍රීතිය හැර 5ක් යෙදෙනවා. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19ම යෙදෙනවා. ඥාන විප්‍රයුක්ත නිසා පඤ්ඤා යෙදෙන්නේ නැහැ.
තොර බලන්න මුළු චෛතසික ගණන 31යි. 31යි. ඊට පස්සේ හේතු ගණන 2යි. අලෝභ සහ අදෝස. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගණන 31යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගණන 31යි. වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. ඊළඟ සිත බලමු අපි. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික විපාක සිත. මේක ශෝභන සිතක්, කාමාවචර සිතක්, විපාක සිතක්. 46 වෙනි කාමාවචර සිත. මේ සිතේ දෙන චෛතසික සර්වචිත්ත සාධාරණ චෛතසික 7 දෙනවා. ඊට පස්සේ ප්‍රීතිය හැර සෙසු චෛතසික ප්‍රකීර්ණක චෛතසික 5 දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 දෙනවා. ඥාන විප්‍රයුක්ත නිසා පඤ්ඤාය දෙන්නේ නැහැ. ඒ සිතෙත් මුළු චෛතසික ගන්න 31යි. හේතු ගණන 2යි. වරකට යෙදී හැකි උපරිම චෛතසික ගන්න 31යි. ඒ වගේම වරකට යෙදී හැකි අවම චෛතසික ගන්නත් 31යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. දැන් ඊළඟ සිත බලමු අපි. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික ක්‍රියාසිත. එතකොට අපි කාමාවචර සහේතුක විපාක සිත් 8 කතා කරා. දැන් අපිට තියෙන්නේ කාමාවචර සහේතුක ක්‍රියාසිත 8 සම්බන්ධයෙන් එහි යෙදෙන චෛතසික මොනවද කියලා ලකුණු කරන්න. එතකොට බලන්න ඒ ක්‍රියාසිත වල පළවෙනි සිත තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික සිත. එතකොට මේකත් ශෝභන සිතක්, කාමාවචර සිතක්, ඒ වගේම ක්‍රියාසිතක්. මේක 47 වෙනි කාමාවචර සිත. මේ සිතේදී සර්වචිත්ත සාධාරණ චෛතසික 7 දෙනවා. ප්‍රකීර්ණක චෛතසික 6 දෙනවා. මේක සෝමනස්ස සහගතයි. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19 දෙනවා. ඊට පස්සේ කරුණා මුදිතා මේ චෛතසික යෙදෙන්න පුළුවන් මේ සිතේ. යෙදෙන්නත් පුළුවන්, නොයෙදෙන්නත් පුළුවන්. යෙදුනොත් වරකට එක චෛතසිකයයි යෙදෙන්නේ. ඒ නිසා තමයි කොළ පාටින් හරි ලකුණු දාලා තියෙන්නේ. ඒ නිසා මේ දෙක ඉදිරියෙන් අපි කොළ පාටින් හරි ලකුණු දා ගන්න ඕනේ. ඊට පස්සේ පඤ්ඤා මේ චෛතසිකේ අනිවාර්යයෙන්ම මේ සිතේ යෙදෙනවා. ඒ නිසා අපි නිල් පාටින් හරි ලකුණු දැම්මා. එතකොට බලන්න මුළු චෛතසික ගණන 35යි. හේතු ගණන 3යි. හේතු ගණන 3යි. අලෝභ අදෝස පඤ්ඤා නැත්නම් අමෝහ. එතකොට වරකට යෙදී හැකි උපරිම චෛතසික ගණන 34යි. ඊට පස්සේ අවම චෛතසික ගණන 33යි. එතකොට වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. අර කරුණා මුදිතා දෙකෙන් එකක් වරකට යෙදුනොත් ඔන්න උපරිම චෛතසික ගන්න 34ක් වෙනවා. එකක්වත් නොයෙදුනොත් චෛතසික 33ක් එක තමයි මේ සිත පහළ වෙන්නේ. ඒ නිසා තමයි අවම චෛතසික ගන්න 33යි කියලා දක්වලා තියෙන්නේ. හොඳයි. ඊළඟ ක්‍රියාසිත බලමු අපි. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික සිත ක්‍රියාසිත. මේක ශෝභන සිතක්, කාමාවචර සිතක්, ක්‍රියාසිතක්. එතකොට 48 වෙනි කාමාවචර සිත. මේ සිතේ 15 වෙනි චෛතසික බලමු අපි. සර්වචිත්ත සාධාරණ 7 දෙනවා. ප්‍රකීර්ණක 6 දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 දෙනවා. ඊට පස්සේ කරුණා මුදිතා කියන චෛතසික දෙක යෙදෙන්නත් පුළුවන්. යෙදුනොත් වරකට මේ දෙකෙන් එකයි යෙදෙන්නේ. ඊට පස්සේ පඤ්ඤා චෛතසික අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඒ නිසා නිල් පාටින්ම හරි ලකුණ දාන්න ඕනේ. එතකොට මේ සිතේ මුළු චෛතසික ගණන 35යි. හේතු ගණන 3යි. ඒතර වරකට
මේ සිතත් එක්ක යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 34යි. කියන්නේ කරුණා මුදිතා චෛතසික දෙකෙන් එකක් එක්ක යෙදුනොත් අන්න 34යි. ඊට පස්සේ අවම චෛතසික ගණන 33යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි. ඊළඟ සිත බලමු අපි. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සිත ක්‍රියාසිත. මේ සිත ශෝභන සිතක්, කාමාවචර සිතක්, ක්‍රියාසිතක්. 49 වෙනි කාමාවචර සිත. මේ සිතේ දෙන චෛතසික බලමු අපි. සර්වචිත්ත සාධාරණ චෛතසික 7 දෙනවා. ප්‍රකීර්ණක චෛතසික 6 දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 දෙනවා. කරුණා මුදිතා චෛතසික 2 දෙන්න පුළුවන්. ඒ නිසා මේ කොළ පාටින් හරි ලකුණු දානවා. මේ දෙකෙන් එකයි වරකට යෙදුනොත් යෙදෙන්නේ. පඤ්ඤා චෛතසිකයේ දෙන්නේ නැහැ. මොකද මේක ඥාන විප්‍රයුක්ත සිතක් නිසා. එතකොට බලන්න මුළු චෛතසික ගණන 34යි. හේතු ගණන 2යි. අලෝභ දෝෂ. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගණන 33යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගණන 32යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි. ඊළඟ සිත අපි බලමු. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික සිත ක්‍රියාසිත. එතකොට මේක ශෝභන සිතක්, කාමාවචර සිතක්, ක්‍රියාසිතක්. 50 වෙනි කාමාවචර සිත. මෙහි යෙදෙන චෛතසික බලමු අපි. සර්වචිත්ත සාධාරණ චෛතසික 7 දෙනවා. ඊට පස්සේ ප්‍රකීර්ණක චෛතසික 6 දෙනවා. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19 දෙනවා. කරුණා මුදිතා 2 දෙන්න පුළුවන්. පඤ්ඤාය දෙන්නේ ඥාන විප්‍රයුක්ත සිතක් නිසා. බලන්න මේ සිතේ යෙදෙන මුළු චෛතසික ගණන 34යි. ඊට පස්සේ හේතු ගණන 2යි. වරකට යෙදී හැකි උපරිම චෛතසික ගන්න 33යි. ඒ කරුණා මුදිතා කියන චෛතසික දෙකෙන් එකක් එක්ක යෙදුනොත්. වගේම වරකට යෙදී හැකි අවම චෛතසික ගණන 32යි. ඒ කරුණා මුදිතා කියන චෛතසික දෙකෙන් එකක්වත් නොයෙදී යෙදුනොත්. වෙනත් කියන කොටුවට කිසිවක් ඉන්නේ නැහැ. හොඳයි. ඊළඟ සිත බලමු අපි. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික සිත ක්‍රියාසිත. මේකත් ශෝභන සිතක්, කාමාවචර සිතක්, ක්‍රියාසිතක්. එතකොට 51 වෙනි කාමාවචර සිත. මේ සිතේ දෙන චෛතසික බලන්න සර්වචිත්ත සාධාරණ 7 දෙනවා. ප්‍රකීර්ණක චෛතසික වල ප්‍රීතිය හැර ඉතුරු චෛතසික 5 දෙනවා. ඊළඟට ශෝභන සාධාරණ චෛතසික 19 දෙනවා. වගේම කරුණා මුදිතා යෙදෙන්න පුළුවන්. ඊට පස්සේ පඤ්ඤා චෛතසිකය අනිවාර්යයෙන්ම යෙදෙනවා. එතකොට මේ සිතේ මුළු චෛතසික ගණන 34යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 33යි. අවම චෛතසික ගන්න 32යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. එතකොට ඊළඟ සිත අපි බලමු. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික සිත ක්‍රියාසිත. මේකත් ශෝභන සිතක්, කාමාවචර සිතක්, ක්‍රියාසිතක්. 52 වෙනි කාමාවචර සිත. මේ සිතේ දෙන චෛතසිකත් සර්වචිත්ත සාධාරණ 7 දෙනවා. ප්‍රකීර්ණක චෛතසික ප්‍රීතිය හැර 5ක් දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 දෙනවා. කරුණා මුදිතා දෙන්න පුළුවන්. පඤ්ඤා දෙනවා. එතකොට මේ සිතේ දැන් මේ ක්‍රියාසිතවල විරතිය දෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි දැන් මේ සිත් පහළ වෙන්නේ රහතන් වහන්සේලාට. එතකොට රහතන් වහන්සේලා දුෂ්චරිතයන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා ඉන්නේ. ඒ නිසා දුෂ්චරිතයන් වලින් උන්වහන්සේලාට වළකින්න නැහැ.
ඒ නිසා දුෂ්චරිතයන්ගෙන් වැළකීම් වශයෙන් පහළ වෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන චෛතසික පහළ වෙන්නේ නැහැ උන්වහන්සේලාට. හොඳයි. එතකොට මුළු චෛතසික ගණන මේ සිතේ 34යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගණන 33යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගණන 32යි. වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. හොඳයි. ඊළඟ සිත අපි බලමු. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සිත, ක්‍රියාසිත. මේකත් ශෝභන සිතක්, කාමාවචර සිතක්, ක්‍රියාසිතක්. කාමාවචර සිත අතර 53 වෙනි සිත. මේ සිතේ යෙදෙන චෛතසික බලන්න සර්ව චිත්ත සාධාරණ චෛතසික 7 මේ දෙනවා. ප්‍රකීර්ණක චෛතසික වලින් ප්‍රීතිය හැර ඉතුරු චෛතසික 5 මේ දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 මේ දෙනවා. කරුණා මුදිතා යෙදෙන්න පුළුවන්. පඤ්ඤා යෙදෙන්නේ නැහැ ඥාන විප්‍රයුක්ත සිතක් නිසා. එතකොට මුළු චෛතසික ගණන 33යි. හේතු ගණන 2යි. අලෝභ අදෝස. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගණන 32යි. ආම චෛතසික ගණන 31යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික සිත, ක්‍රියාසිත. මේක ශෝභන සිතක්, කාමාවචර සිතක්, ක්‍රියාසිතක්. එතකොට 54 වෙනි කාමාවචර සිත. ඒ කියන්නේ අවසාන කාමාවචර සිත මේ. මේ සිතේ දෙන චෛතසිකත් බලමු අපි. සර්වචිත්ත සාධාරණ 7 මේ දෙනවා. ප්‍රකීර්ණක චෛතසික වලින් ප්‍රීතිය හැර සෙසු 5 මේ දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 මේ දෙනවා. කරුණා මුදිතා යෙදෙන්න පුළුවන්. පඤ්ඤා යෙදෙන්නේ නැහැ. එතකොට මුළු චෛතසික ගන්න 33යි. හේතු ගණන 2යි. එතකොට මේක ද්වි හේතුක සිතක්. උපරිම චෛතසික ගණන වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 32යි. ඒ කියන්නේ කරුණා මුදිතා කියන චෛතසික දෙකෙන් එකක් වරකදී යෙදුනොත් චෛතසික 32ක් එක්ක මේ සිත පහළ වෙනවා. කරුණා මුදිතා කියන චෛතසික දෙකෙන් එකක්වත් නොයෙදුනොත් චෛතසික 31ක් එක්ක මේ සිත පහළ වෙනවා. ඒක නිසා තමයි අවම චෛතසික ගන්න 31යි කියලා දැම්මේ. එතකොට වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. එතකොට බලන්න හේතු කියලා දක්වලා තියෙන කොටුවේ හේතු 3යි නම් යෙදලා තියෙන්නේ ඒක ත්‍රි හේතුක සිතක්. හේතු 2යි නම් යෙදලා තියෙන්නේ ඒක ද්වි හේතුක සිතක්. හේතු 1යි නම් යෙදලා තියෙන්නේ ඒක හේතුක සිතක්. ඒ විදිහට අපි දැනගන්න ඕනේ. හොඳයි එතකොට දැන් අපි කාමාවචර සිත් 54ම ඉගෙන ගත්තා. ඒ කියන්නේ සිත්වල යෙදෙන චෛතසික ලකුණු කරමින් මේ සිත් 54ම අපි පැහැදිලි කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ රූපාවචර සිත් 15. 15 යෙදෙන චෛතසික ලකුණු කරන්න. එතකොට මේ කාමාවචර මේ ශෝභන කාම ශෝභන සිත් සම්බන්ධයෙන් පාඩමේ යම් පොඩි විස්තරයක් තියෙනවා. අපි ඒකත් කියවලා අපි මේ චෛතසික ලකුණු කරා හරිද කියන එකත් මේ පාඩමට අනුව අපිට බලා ගන්න පුළුවන්, ගලප ගන්න පුළුවන්. ඒ නිසා ඒ කොටසත් අපි කියවලාම ඊට පස්සේ රූපාවචර සිත්වල චෛතසික ලකුණු කිරීම කරමු. හොඳයි කියන්නකෝ. අවසරයි ස්වාමීනි. විපාකයෙහි පළමුවන දෙවන සිත් දෙකෙහි අන්‍ය සමාන 13ය විරති අප්‍රමාණ්‍ය හැර ශෝභන චෛතසික 20ය යන චෛතසික 33 යෙදේ. ඥාන විප්‍රයුක්ත බැවින් තුන්වන සතරවන සිත් දෙකෙහි ඉහත කී චෛතසික 33න් ඥානය හැර ඉතිරි දෙතිස යෙදේ. පස්වන සවන සිත් දෙකෙහි ප්‍රීතිය හැර අන්‍ය සමාන 12ය, ශෝභන සාධාරණ 19ය, ප්‍රඥාවය යන
චෛතසික දෙතිස යෙදේ. ඒවායින් ඥානය හැර ඉතිරි චෛතසික 31 එක සත්වන අටවන සිත් දෙකෙහි යෙදේ. ක්‍රියාසිත්වල පළමුවන දෙසිතෙහි අන්‍ය සමාන 13ය, ශෝභන සාධාරණ 19ය, අප්‍රමාණ්‍ය 2ය, ප්‍රඥාවය යන චෛතසික 35 යෙදේ. තුන්වන සතරවන දෙසිතෙහි ඒ චෛතසික වලින් ඥානය හැර ඉතිරි 34 යෙදේ. පස්වන සවන සිත් දෙකෙහි ප්‍රීතිය හැර අන්‍ය සමාන 12ය, ශෝභන සාධාරණ 19ය, අප්‍රමාණ්‍ය 2ය, ප්‍රඥාවය යන චෛතසික 34 යෙදේ. ඒවායින් ප්‍රඥාව හැර ඉතිරි 33 සත්වන අටවන සිත් දෙකෙහි යෙදේ. හොඳයි. එතකොට මෙතන මුලින්ම පැහැදිලි කරන්නේ මේ සහේතුක කාමාවචර විපාක සිත් 8 යෙදෙන චෛතසික සම්බන්ධයෙන්. එතකොට විපාක සිත්වල සහේතුක විපාක සිත්වල පළවෙනි සිතේ සහ දෙවෙනි සිතේ චෛතසික යෙදෙන්නේ 33ක් කියන එක පැහැදිලි කරනවා. මොකද විරති සහ අප්‍රමාණ්‍ය යෙදෙන්නේ නැහැ. එතන චෛතසික 5ක් අයින් වෙනවා. එතකොට චෛතසික 33යි. ඊට පස්සේ සහේතුක කාමාවචර විපාකවල 3 වෙනි සහ 4 වෙනි සිත් දෙකේදී මේ ඥාන විප්‍රයුක්ත නිසා පඤ්ඤා නැත්නම් ප්‍රඥා චෛතසිකය දෙන්නේ නැති නිසා චෛතසික 32යි. චෛතසික 32ක් යෙදෙන්නේ. ඊට පස්සේ සහේතුක කාමාවචර විපාක සිත්වල 5 වෙනි සහ 6 වෙනි කියන සිත් දෙකේදී මේ උපේක්ෂා සහගත නිසා ප්‍රීතිය දෙන්නේ නැහැ. ඥාන සම්ප්‍රයුක්ත නිසා ප්‍රඥාව දෙනවා. එතකොට ඒ විදිහට බලනකොට චෛතසික 32ක් තමයි ඒ සිත් දෙකෙත් යෙදෙන්නේ. ඊට පස්සේ සහේතුක කාමාවචර විපාක සිත්වල අවසාන සිත් දෙකේ කියන්නේ 7 සහ 8 කියන සිත් දෙකේදී ප්‍රීතිය දෙන්නෙත් නැහැ, ප්‍රඥාව දෙන්නෙත් නැහැ. ඒ නිසා චෛතසික 31ක් යෙදෙනවා කියන එක දක්වලා තියෙනවා. ඒකට ඒ සහේතුක කාමාවචර විපාක සිත් වල යෙදෙන චෛතසික ගැනයි මේ පාඩමේදී පැහැදිලි කරේ. ඊට පස්සේ තියෙන්නේ සහේතුක කාමාවචර ක්‍රියාසිත 8 යෙදෙන චෛතසික සම්බන්ධයෙන් පැහැදිලි කිරීම. එතකොට බලන්න ක්‍රියාසිත්වල පළමුවන දෙසිතෙහි අන්‍ය සමාන 13 ශෝභන සාධාරණ 19 අප්‍රමාණ්‍ය 2 ප්‍රඥාව යන චෛතසික 35 යෙදේ. එතකොට ක්‍රියාසිත්වල පළවෙනි සිතේ සහ දෙවෙනි සිතේ චෛතසික 35ක් යෙදෙනවා කියලා පැහැදිලි කරනවා. එතකොට මේ විරතිය දෙන්නේ නැහැ. නමුත් අප්‍රමාණ්‍ය 2 යෙදෙන්නත් පුළුවන්, නොයෙදෙන්නත් පුළුවන්. ඒ දෙකම අරගෙන තමයි චෛතසික 35ක් කියලා කියන්නේ. මෙතන මේ කියන්නේ මුළු චෛතසික ගන්න. එතකොට අපි උපරිම එක සිතකදී යෙදෙන උපරිම චෛතසික ගන්න කියනකොට එක චෛතසිකයක් අඩු කරලා තමයි මෙතන ගන්නෙ. ඒ චෛතසික එහෙම වුණොත් 34යි. ඊට පස්සේ තුන්වෙනි සහ හතරවෙනි කියන මේ සිත් දෙකේදී චෛතසික 34යි. මුළු චෛතසික ගන්න 34යි. මොකද ඥානය යෙදෙන්නේ නැහැ. ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ පස්වෙනි හයවෙනි කියන සිත් දෙකේ මේ ක්‍රියා සිත් දෙකේ ගත්තහම ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ප්‍රඥාව යෙදෙනවා. ඒ නිසා එතනදී චෛතසික 34යි මුළු චෛතසික ගන්න. ඊට පස්සේ 7 වෙනි සහ 8 වෙනි සිත් දෙක ප්‍රීතිය දෙන්නෙත් නැහැ, ප්‍රඥාව දෙන්නෙත් නැහැ. ඒ නිසා චෛතසික 33ක් මුළු චෛතසික ගන්න විදිහට 33ක් දක්වන්න පුළුවන්. එතකොට මේ කියපු ක්‍රියාසිටවල අර උපරිම චෛතසික සහ අවම චෛතසික ගණන අපි ලකුණු කරා වගේ මේ ගන්න සලකනකොට මෙතනදී මේ මුළු චෛතසික ගණනින්
එක චෛසිකයක් අඩු කරන්න ඕනි උපරිම චෛසික ගන්න බලන්න අවම චෛසික ගන්න බලන්න නම් චෛසික දෙකක් අඩු කරන්න. එතකොට අපි අර ලකුණු වගේ ලකුණු කරපු ගණන එනවා. හොඳයි. ඊට පස්සේ අපි බලමු රූපාවචර සිත්වල චෛසික යෙදීම කොහොමද කියලා. රූපාවචර සිත් තියෙනවා 15ක්. කුසල් සිත් 5ක් තියෙනවා, විපාක සිත් 5ක් තියෙනවා, ක්‍රියා සිත් 5ක් තියෙනවා. අපි බලමු පළවෙනි රූපාවචර සිත කුසල් සිත. එතකොට මේක විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධ්‍යාන කුසල් සිත. එතකොට මේක ශෝභන සිතක්, රූපාවචර සිතක්. ඊට පස්සේ කුසල් සිතක්. එතකොට මේක සිත් 121 55 වෙනි සිත. මේ සිතේ යෙදෙන චෛතසික මොනවද කියලා අපි බලමු. සර්වචිත්ත සාධාරණ චෛතසික 7 යෙදෙනවා. ප්‍රකීර්ණක චෛතසික 6 යෙදෙනවා. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19 යෙදෙනවා. ඊට පස්සේ කරුණා මුදිතා කියන චෛතසික දෙක යෙදෙන්න පුළුවන්. පඤ්ඤා චෛතසිකය අනිවාර්යෙන් යෙදෙනවා. කරුණා මුදිතා කියන චෛතසික දෙක යෙදෙන්න පුළුවන් කියලා කියනකොට එකකින් වරකට එකක් තමයි යෙදුනොත් යෙදෙන්නේ. ඒ නිසා කොළ පාටින් අපි හරි ලකුණු දාන්න ඕනේ දෙක ඉස්සරහින්. බලන්න එතකොට මේ සිතේ මුළු චෛතසික ගන්න 35යි. කරුණා මුදිතා දෙකත් එක්ක 35යි. හේතු ගණන 3යි. අලෝභ අදෝස පඤ්ඤා එහෙම නැත්නම් අමෝහ. එතකොට වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 34යි. ඒ කරුණා හෝ මුදිතා චෛතසික දෙකෙන් එකක් යෙදුනොත් 34යි. ඊට පස්සේ අවම චෛතසික ගන්න 33යි. ඒ කියන්නේ කරුණා මුදිතා දෙකෙන් එකක්වත් නොයෙදී. මේ සිත පහළ වෙනකොට ඒ කියන්නේ අපි කරුණා මුදිතා භාවනාවක් වඩන අවස්ථාවක් නොවන වෙලාවෙදී. දැන් කෙනෙක් කරුණා භාවනාවක් වඩලා ඒකෙන් ධ්‍යාන ප්‍රථම ධ්‍යාන ඉපදෙවුවා නම් අන්න ඒ සිතේදී උපරිම චෛතසික 34ක් තියෙනවා. එහෙම නැත්නම් කෙනෙක් මුදිතා භාවනාව වඩලා ප්‍රථම ධ්‍යාන ඉපදෙවුවා නම් ඒ සිතේදී මේ චෛතසික 34ක් තියෙනවා. එතකොට කෙනෙක් අපි හිතමුකෝ ආනාපාන සති භාවනාව වඩලා ප්‍රථම ධ්‍යාන ඉපදෙවුවා කියලා. ඒ අවස්ථාවේදී කරුණා මුදිතා දෙකෙන් එකක්වත් යෙදෙන්නේ නැහැ. අනිත් චෛතසික 33යි යෙදෙන්නේ. අන්න ඒ ප්‍රථම ධ්‍යාන සිතේ චෛතසික 33යි යෙදෙන්නේ. ඒ නිසා මේ සිත උපරිම වශයෙන් චෛතසික 34ක් එක පහළ වෙන්නත් පුළුවන්. අවම වශයෙන් චෛතසික 33ක් එක පහළ වෙන්නත් පුළුවන්. හොඳයි. අපි බලමු ඊළඟ සිත. විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධ්‍යාන කුසල් සිත. මේ සිත ශෝභන සිතක්, රූපාවචර සිතක්, කුසල් සිතක්. මේක සිත් 121 56 වෙනි සිත. මේ සිතේ යෙදෙන චෛතසික බලන්න සර්වචිත්ත සාධාරණ චෛතසික 7ම යෙදෙනවා. විතක්කේ යෙදෙන්නේ නැහැ. විචාර අධිමොක්ක විරිය පීති ඡන්ද කියන මේ ප්‍රකීර්ණක චෛතසික 5 යෙදෙනවා. බලන්න මේක මොකද විචාර පීති සුඛ ඒකාග්‍රතා කියලා. විතක්ක නැහැ. ද්විතිය ධ්‍යාන සිතනේ. ඒකට විතර්කයේ දෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රකීර්ණකවල විතක්ක චෛතසික ඉදිරියෙන් අපි හිස්ව තියෙනවා. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19ම අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඊට පස්සේ කරුණා මුදිතා දෙකේ යෙදෙන්නත් පුළුවන්. ඊට පස්සේ පඤ්ඤා ප්‍රඥා චෛතසික අනිවාර්යයෙන්ම යෙදෙනවා. එතකොට බලන්න අනිවාර්යයෙන්ම යෙදෙන චෛතසික මෙතන තියෙනවා 32ක්. නේද? 32ක් තියෙනවා. කරුණා මුදිතා දෙකෙන් එකක් යෙදෙන්නත් පුළුවන්, නොයෙදෙන්නත් පුළුවන්. ඒකට අපි මුළු චෛතසික ගන්න බැලුවොත් 34යි. හේතු ගණන 3යි. අලෝභ දෝෂ පඤ්ඤා. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගණන 33යි.
මොකද විතක්කේ නැති නිසා අන්‍ය සමාන චෛසිකවලදී 12යි. එතකොට අවම චෛසික ගණන වරකට යෙදිය හැකි අවම චෛසික ගන්න 32යි. ඒ කරුණා මුදිතා කියන චෛසික දෙකින් එකක්වත් පහළ නොවි සෙසු අනිවාර්යෙන් යෙදෙන චෛසිකත් එක්ක පහළ වෙන්නත් පුළුවන්. එතකොට චෛසික 32ක් එක්ක පහළ වෙනවා. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි. ඊළඟ සිත බලමු අපි. පීති සුඛ ඒකාග්‍රතාව සහිත තත්ත්‍ය ඥාන කුසල් සිත. මේ සිත ශෝභන සිතක්, රූපාවචර සිතක්, කුසල් සිතක්. එතකොට සිත 121 57 වෙනි සිත. මේ සිතේ දෙන චෛතසික බලන්න. සර්වචිත්ත සාධාරණ චෛතසික 7 මේ දෙනවා. ප්‍රකීර්ණක චෛතසිකවලදී විතක්ක ਵਿਚාර දෙකම යෙදෙන්නේ නැහැ. අදිමොක්ක විරිය පීති ඡන්ද කියන චෛතසික 3 පමණයි යෙදෙන්නේ. චෛතසික 4 පමණයි යෙදෙන්නේ. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19 යෙදෙනවා. කරුණා මුදිතා යෙදෙන්න පුළුවන්. යෙදුනොත් වරකට එකයි. පඤ්ඤා චෛතසික අනිවාර්යයෙන්ම පහළ වෙනවා. ඊට මුළු චෛතසික ගණන 33යි. මුළු චෛතසික ගණන 33යි. හේතු ගණන 3යි. වරකට යෙදී හැකි උපරිම චෛතසික ගණන 32යි. අවම චෛතසික ගණන 31යි. වෙනත් කියන කොටුවට කිසිවක් කියන්නේ නැහැ. ඊළඟ සිත අපි බලමු. සුඛ ඒකාග්‍රතාව සහිත චතුත් අධ්‍යාන කුසල් සිත. මේක ශෝභන සිතක්, රූපාවචර සිතක්, ඒ වගේම කුසල් සිතක්. සිත 121 58 වෙනි සිත. මේ සිතේ දෙන චෛතසික බලන්න. සර්වචිත්ත සාධාරණ චෛතසික 7ම යෙදෙනවා. ඊට පස්සේ විතක්ක ਵਿਚාර පීති හැර ඉතිරි චෛතසික 3 ප්‍රකීර්ණක චෛතසික 3 යෙදෙනවා. කියන්නේ අදිමොක්ක යෙදෙනවා, විරිය යෙදෙනවා, ඡන්දය යෙදෙනවා. මොකද මේ සිතේ විතක්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ, ප්‍රීතියක් නැහැ. මේ චතුර්ථ ධානය සිත නිසා. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19ම යෙදෙනවා. කරුණා මුදිතා දෙක යෙදෙන්න පුළුවන්. ඊට පස්සේ පඤ්ඤා චෛතසික අනිවාර්යෙන් යෙදෙනවා. බලන්න මුළු චෛතසික ගණන 32යි. චෛතසික 32යි. ඊට පස්සේ හේතු ගණන 3යි. අලෝභ දෝෂ පඤ්ඤා. වරකට යෙදී හැකි උපරිම චෛතසික ගන්න 31යි. ඒ කරුණා මුදිතා දෙකෙන් එකක් එක යෙදුණු. වරකට යෙදී හැකි අවම චෛතසික ගන්න 30යි. කියන්නේ කරුණා මුදිතා දෙකෙන් එකක්වත් නොයෙදී යෙදෙනකොට. වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. ඊළඟ සිත අපි බලමු. උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යාන කුසල් සිත. මේක ශෝභන සිතක්, රූපාවචර සිතක්, කුසල් සිතක්. එක් සිත 121 59 වෙනි සිත. ඒකේ දෙන චෛතසික බලන්න සර්වචිත්ත සාධාරණ 7 මේ දෙනවා. විතක්ක ਵਿਚාර පීති හැර සෙසු ප්‍රකීර්ණක චෛතසික 3 යෙදෙනවා. අදිමොක්ක විරිය ඡන්ද. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19ම යෙදෙනවා. ඊළඟට පඤ්ඤා චෛතසිකේ යෙදෙනවා. එතකොට කරුණා මුදිතා කියන චෛතසික දෙක යෙදෙන්නේ නැහැ. අක් මුලිනුත් පැහැදිලි කරා කරුණා මුදිතා කියන දෙක යෙදෙන්නේ චතුර්ථ ධානයේ දක්වා ධාන සිත්වල පමණයි කියලා. පංචම ධානයේදී යෙදෙන්නේ නැහැ. කරුණා මුදිතා කියන දෙක. හොඳයි. එතකොට බලන්න මුළු චෛතසික ගණන 30යි. හේතු ගණන 3යි. ඊට පස්සේ වරකට යෙදී හැකි උපරිම චෛතසික ගණනත් 30යි. වරකට යෙදී හැකි අවම චෛතසික ගණනත් 30යි. ඒතර මේ චෛතසික 30 අනිවාර්යයෙන්ම මේ සිතේ යෙදෙනවා. ඒ නිසා තමයි නිල් පාටින්ම හරි ලකුණු දාලා තියෙන්නේ.
වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි. ඊට පස්සේ අපි බලමු විපාක සිත්. රූපාවචර විපාක සිත්. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත පඨම ධ්‍යාන විපාක සිත. මේක ශෝභන සිතක්, රූපාවචර සිතක්, විපාක සිතක්. මේ සිත් 121 60 වෙනි සිත. මේ සිතේ යෙදෙන චෛතසික බලන්න සර්වචිත්ත සාධාරණ චෛතසික 7 මේ දෙනවා, ප්‍රකීර්ණක 6 මේ දෙනවා. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19 මේ දෙනවා. ඊට පස්සේ කරුණා මුදිතා කියන චෛතසික දෙක යෙදෙන්නත් පුළුවන්. ඊට පස්සේ පඤ්ඤා චෛතසිකේ යෙදෙනවා. අනිවාර්යෙන් යෙදෙනවා. මුළු චෛතසික ගන්න 35යි. හේතු ගණන 3යි. වරකට යෙදී හැකි උපරිම චෛතසික ගන්න 34යි. يعني කරුණා මුදිතා දෙකෙන් එකක් එක යෙදුනොත්. ඊට පස්සේ වරකට යෙදී හැකි අවම චෛතසික ගන්න 33යි. කරුණා මුදිතා දෙකෙන් එකක්වත් නොයෙදී යෙදෙනකොට වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. හොඳයි. ඊට පස්සේ ඊළඟ විපාක සිත විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධ්‍යාන විපාක සිත. ශෝභන සිතක්, රූපාවචර සිතක්, විපාක සිතක්. එතකොට සිත් 121 61 වෙනි සිත. මෙහි යෙදෙන චෛතසික බලන්න සර්වචිත්ත සාධාරණ 7 මේ දෙනවා. විතක්කේ හැර ප්‍රකීර්ණක සෙසු චෛතසික 5 මේ දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 මේ දෙනවා. කරුණා මුදිතා යෙදෙන්න පුළුවන්. පඤ්ඤා චෛතසික අනිවාර්යයෙන්ම යෙදෙනවා. එතකොට මුළු චෛතසික ගණන 34යි. හේතු ගණන 3යි. අලෝභ දෝෂ පඤ්ඤා නැත්නම් අමෝහ. ඊට පස්සේ වරකට යෙදී හැකි උපරිම චෛතසික ගන්න 33යි. වරකට යෙදී හැකි අවම චෛතසික ගන්න 32යි. කරුණා මුදිතා දෙකෙන් එකක්වත් නොයෙදී යෙදෙනකොට. වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. හොඳයි. ඊළඟ විපාක සිත බලමු අපි. පීති සුඛ ඒකාග්‍රතා සහිත තතිය ධ්‍යාන විපාක සිත. මේක ශෝභන සිතක්, රූපාවචර සිතක්, විපාක සිතක්. ඒ වගේම 62 වෙනි සිත. මේ සිතේ පහළ වෙන චෛතසික බලමු අපි. සර්වචිත්ත සාධාරණ චෛතසික 7ම පහළ වෙනවා. ඊට පස්සේ විතක්ක විචාර හැර ප්‍රකීර්ණක සෙසු චෛතසික 4ම පහළ වෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19ම පහළ වෙනවා. ඊට පස්සේ කරුණා මුදිතා පහළ වෙන්නත් පුළුවන්. පඤ්ඤා අනිවාර්යයෙන්ම පහළ වෙනවා. ඒකට මුළු චෛතසික ගණන 33යි. ඊට පස්සේ හේතු ගණන 3යි. වරකට යෙදී හැකි උපරිම චෛතසික ගන්න 32යි. වරකට යෙදී හැකි අවම චෛතසික ගන්න 31යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි. ඊළඟ විපාක සිත සුඛ ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යාන විපාක සිත. මේක ශෝභන සිතක්, රූපාවචර සිතක්, විපාක සිතක්. සිත් 121 63 වෙනි සිත. මෙහි යෙදෙන චෛතසික බලන්න සර්වචිත්ත සාධාරණ 7 මේ දෙනවා. විතක්ක විචාර පීති හැර සේසු ප්‍රකීර්ණක චෛතසික 3 මේ දෙනවා. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19 මේ දෙනවා. කරුණා මුදිතා දෙකේ දෙන්න පුළුවන්. පඤ්ඤා චෛතසික අනිවාර්යෙන් යෙදෙනවා. එතකොට මුළු චෛතසික ගණන 32යි. හේතු ගණන 3යි. වරකට යෙදී හැකි උපරිම චෛතසික ගන්න 31යි. කරුණා මුදිතා දෙකෙන් එකක් යෙදුණොත්. අවම චෛතසික ගන්න 30යි. එතකොට වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. හොඳයි. ඊට පස්සේ උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංචම ධ්‍යාන විපාක සිත. මේක ශෝභන සිතක්, රූපාවචර සිතක්, විපාක සිතක්. ඒ වගේම සිත් 121 64 වෙනි සිත.
මේ සිතේ යෙදෙන චෛතසික බලන්න. සර්වචිත්ත සාධාරණ 7 යෙදෙනවා. ඊට පස්සේ විතක්ක විචාර පීති හැර සෙසු ප්‍රකීර්ණක චෛතසික 3 යෙදෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 යෙදෙනවා. ඊට පස්සේ කරුණා මුදිතා යෙදෙන්නේ නැහැ. පංචම ධ්‍යාන සිත නිසා. නමුත් පඤ්ඤා චෛතසිකේ අනිවාර්යයෙන්ම යෙදෙනවා. එතකොට මුළු චෛතසික ගණන 30යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගණන 30යි. අවම චෛතසික ගණනත් 30යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි. එතකොට අපි විපාක සිත් ටික රූපාවචර විපාක සිත් ටික කතා කරා. යෙදෙන චෛතසික අපි ලකුණු කරා. ඊට පස්සේ අපිට තියෙන රූපාවචර ක්‍රියාසිත. පළවෙනි එක බලන්න විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යාන ක්‍රියාසිත. මේක ශෝභන සිතක්, රූපාවචර සිතක්, ක්‍රියාසිතක්. ඒ වගේම සිත් 121 65 වෙනි සිත. එතකොට මේ සිතේ යෙදෙන චෛතසික සර්වචිත්ත සාධාරණ චෛතසික 7 යෙදෙනවා, ප්‍රකීර්ණක චෛතසික 6 යෙදෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 යෙදෙනවා. කරුණා මුදිතා යෙදෙන්නත් පුළුවන්. පඤ්ඤා චෛතසික අනිවාර්යයෙන්ම යෙදෙනවා. මුළු චෛතසික ගන්න 35යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 34යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්න 33යි. එතකොට මේ කරුණා මුදිතා දෙකෙන් එකක්වත් නොයෙදී යෙදෙනකොට වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි. ඊළඟ ක්‍රියාසිත බලමු. විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන ක්‍රියාසිත. ශෝභන සිතක්, රූපාවචර සිතක්, ක්‍රියාසිතක් 66 වෙනි සිත. හොඳයි. සර්වචිත්ත සාධාරණ 7 දෙනවා. විතක්කේ හැර ප්‍රකීර්ණක චෛතසික 5 දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 දෙනවා. කරුණා මුදිතා යෙදෙන්නත් පුළුවන්. පඤ්ඤා චෛතසික අනිවාර්යෙන් යෙදෙනවා. මුළු චෛතසික ගන්න මේ සිතේ 34යි. හේතු ගන්න 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 33යි. වරකට යෙදිය හැකි ආම චෛතසික ගන්න 32යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊළඟ ක්‍රියාසිත පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන ක්‍රියාසිත. එතකොට මේ සිතත් ශෝභන සිතක්, රූපාවචර සිතක්, ක්‍රියාසිතක්, සිත් 121 67 වෙනි සිත. මේ සිතේ යෙදෙන චෛතසික බලන්න සර්වචිත්ත සාධාරණ චෛතසික 7 දෙනවා. ඊට පස්සේ විතක්ක විචාර හැර ප්‍රකීර්ණක චෛතසික 64 දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 දෙනවා. කරුණා මුදිතා යෙදෙන්නත් පුළුවන්. පඤ්ඤා චෛතසික අනිවාර්යෙන් යෙදෙනවා. මේ සිතේ මුළු චෛතසික ගන්න හැටියට 33යි. හේතු ගණන 3යි. ඊට වරකට යෙදිය හැකි චෛතසික ගන්න උපරිම 32යි. අවම චෛතසික ගන්න 31යි. කරුණා මුදිතා දෙකෙන් එකක්වත් නොයෙදී යෙදෙනකොට. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ සුඛ ඒකාග්‍රතාව සහිත චතුත් අධ්‍යාන ක්‍රියාසිත. ශෝභන සිතක්, රූපාවචර සිතක්, ක්‍රියාසිතක් 68 වෙනි සිත. එතකොට සර්වචිත්ත සාධාරණ චෛතසික 7 දෙනවා. ප්‍රකීර්ණක වලින් විතක්ක විචාර පීති හැර සෙසු චෛතසික 3 දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 දෙනවා. කරුණා මුදිතා යෙදෙන්නත් පුළුවන්. පඤ්ඤා අනිවාර්යෙන් යෙදෙනවා. මේ සිතේ මුළු චෛතසික ගන්න 32යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි චෛතසික උපරිම ගන්න 31යි. ඊට පස්සේ වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්න 30යි. එතකොට අර මෙතනදී වරකට යෙදිය හැකි චෛතසික ගණන 30යි කියලා ලකුණු අංකයක් යෙදලා තියෙනවා. ඒකේ අග ඒක එතන වැරදීමකින් යෙදලා තියෙන්නේ. එතකොට උපරිම චෛතසික 31යි, අවම චෛතසික 30යි.
වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි. ඊට පස්සේ උපේක්ඛා ඒකාග්‍රතා සහිත පංච මධ්‍යාන ක්‍රියාසිත. මේකත් ශෝභන සිතක්, රූපාවචර සිතක්, ක්‍රියාසිතක්, සිත 121 69 වෙනි සිත. මේ සිතේ යෙදෙන චෛතසික බලන්න සර්වචිත්ත සාධාරණ 7 මේ දෙනවා. විතක්ක විචාර පීති හැර සෙසු චෛතසික 3 මේ දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 මේ දෙනවා. එතකොට කරුණා මුදිතා යෙදෙන්නේ නැහැ. පංචම ධ්‍යාන සිත නිසා. පඤ්ඤා චෛතසික අනිවාර්යෙන් යෙදෙනවා. මුළු චෛතසික ගණන 30යි. හේතු ගන්න 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 30යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්නත් 30යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි. එතකොට අපි රූපාවචර සිත් 15 වීමේ දෙන චෛතසික මොනවද කියලා අපි ඒවා දැනගෙන ලකුණු කරා. එතකොට ඊළඟට අපිට තියෙන්නේ අරූපාවචර සිත් 12 යෙදෙන චෛතසික ලකුණු කරන්න. එතකොට අපිට ඊට කලින් මේ රූපාවචර සිත් වල යෙදෙන චෛතසික මොනවද කියලා දක්වමින් පාඩමක් තියෙනවා. පෙන්වන පාඩමක් තියෙනවා. අපි ඒකත් කියවලා අපි චෛතසික යෙදුවා හරිද වැරදිද කියලා අපිට ඒ පාඩම තුලින් බලා ගන්න පුළුවන්. සයිකත් කියන්නකෝ. රූපාවචර අරූපාවචර සිත්වල චෛතසික සංග්‍රහය. මහග්ගත සිත්වල යෙදෙන්නේ අන්‍ය සමාන චෛතසික 13ත් විරති 3 හැර ශෝභන චෛතසික 22ත්ය. එහි චෛතසික යෙදීමේ වෙනස වන්නේ ධ්‍යාන අනුවය. රූපාවචර කුශල විපාක ක්‍රියා ප්‍රථම ධ්‍යාන සිත් 3හි අන්‍ය සමාන 13ය විරති හැර ශෝභන චෛතසික 22 යන චෛතසික 35 යෙදේ. ද්විතීය ධ්‍යාන සිත් 3හි ඒ චෛතසික වලින් විතර්කය හැර ඉතිරි 34 යෙදේ. තෘතීය ධ්‍යාන සිත් 3හි විතර්ක විචාර දෙකම හැර චෛතසික 33ක් යෙදේ. චතුර්ථ ධ්‍යාන සිත් 3හි විතර්ක විචාර ප්‍රීති 3ම හැර දෙතිසක් චෛතසික යෙදේ. පංචම ධ්‍යාන සිත් 3හි විතර්ක විචාර ප්‍රීති අප්‍රමාණ්‍ය හැර 30ක් චෛතසික යෙදේ. එතකොට බලන්න මේ රූපාවචර අරූපාවචර සිත්වල චෛතසික සංග්‍රහය කියන පාඩමේ අපි කොටසක් ඔය කිව්වේ. එතකොට සාමාන්‍ය පොදුවේ ගත්තොත් මහග්ගත සිත් කියන්නේ රූපාවචර අරූපාවචර සිත්වලට අපි කියනවා මහග්ගත සිත් කියලා. එතකොට මේ මහග්ගත සිත්වල යෙදෙන්නේ අන්‍ය සමාන චෛතසික 13ත් විරති 3 හැර ශෝභන චෛතසික 22ත් කියන මේ චෛතසිකයි කියලා පොදුවේ මේ කියන්නේ. හැම සිතකම මේවා යෙදෙනවා කියන එක නෙවෙයි. එතකොට මෙහි චෛතසික යෙදීමේ වෙනස වෙන්නේ ධ්‍යාන අනුව. ධ්‍යාන අනුව තමයි චෛතසික යෙදීම වෙනස් වෙන්නේ. එතකොට අපි අර චෛතසික ලකුණු කරනකොට අපිට ඒක පැහැදිලි වුණා. බාර ප්‍රථම ධ්‍යාන සිත්, ද්විතීය ධ්‍යාන සිත්, තෘතීය ධ්‍යාන සිත්, චතුර්ථ ධ්‍යාන සිත් සහ පංචම ධ්‍යාන සිත් කියලා සිත් කොටස් 5ක් තියෙනවා අපිට රූපාවචර සිත්වල විශේෂයෙන්ම. එතකොට මේ රූපාවචර සිත් අතරින් ප්‍රථම ධ්‍යාන කුසල විපාක ක්‍රියා කියන සිත් තුනේ චෛතසික 35ක් පහළ වෙන්න පුළුවන් මුළු චෛතසික හැටියට. මුළු චෛතසික විදියට 35ක්. ඊට පස්සේ ද්විතීය ධ්‍යාන සිත්වල චෛතසික 34ක්. ද්විතීය ධ්‍යාන කුසල විපාක ක්‍රියා සිත්වල මේ පහළ වෙන්න පුළුවන් චෛතසික සංඛ්‍යාව මුළු චෛතසික ගන්න 34යි. ඊට පස්සේ තෘතීය ධ්‍යාන සිත් තුනේ පහළ වෙන්න පුළුවන් චෛතසික 33ක්. චතුර්ථ ධ්‍යාන සිත් තුනේදී චෛතසික 32ක් මුළු චෛතසික විදියට.
ඊට පස්සේ පංචම ධ්‍යාන සිත්වල මේ රූපාවචර සිත්වල චෛතසික 30යි. මොකද අර අප්‍රමාණ චෛතසික දෙකම අයින් වෙනවා. පංචම ධ්‍යාන සිතේ පහළ වෙන්නේ නැහැනේ. ඒතකොට චෛතසික 30යි. එතකොට දැන් මේ කිව්වේ මේ ප්‍රථම ද්විතීය ඊට පස්සේ තෘතීය චතුර්ථ කියන ධ්‍යාන සිත් වලදී මේ කිව්වේ මුළු චෛතසික ගන්න. ඒකට මේකෙදි උපරිම චෛතසික ගණන ගන්න අවශ්‍ය නම් අපිට එක චෛතසිකයක් අඩු කරනවා. වරකට යෙදෙන උපරිම චෛතසික ගන්න. අවම චෛතසික ගන්න සලකනකොට තවත් එකක් අයින් කරනවා. එතකොට අපිට ඒ උපරිම චෛතසික ගන්න සහ අවම චෛතසික ගන්න එක සිතක පහළ වෙන ඒ ගණන අපිට එනවා. හොඳයි. එතකොට පංචම ධ්‍යාන සිත් ගත්තාම විතක්කේ දෙන්නෙත් නැහැ, ਵਿਚාරයේ දෙන්නෙත් නැහැ, ප්‍රීතියේ දෙන්නෙත් නැහැ, අප්‍රමාණීය දෙන්නෙත් නැහැ. එතකොට චෛතසික පහක්ම අයින් වෙනවා. ඒකට ඒ නිසා තමයි චෛතසික 30යි යෙදෙන්නේ කියලා කිව්වේ. ඒතර පංචම ධ්‍යාන සිත්වලදී මුළු චෛතසික ගන්නත් 30යි, උපරිම චෛතසික ගන්නත් වරකට යෙදෙන උපරිම චෛතසික ගන්නත් 30යි, වරකට යෙදෙන අවම චෛතසික ගන්නත් 30යි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. නමුත් සෙසු සිත්වලදී ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන ධ්‍යාන සිත්වලදී මුළු චෛතසික ගන්න සහ උපරිම චෛතසික ගන්න, අවම චෛතසික ගන්නේදී වෙනසක් වෙනවා. ඒක අපි වගුවේ ලකුණු කරනකොට අපිට පැහැදිලි වුණා. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන්නේ අරූපාවචර සිත්වල චෛතසික ලකුණු කිරීම. එතකොට අරූපාවචර සිත් තියෙනවා 12ක්. කුසල් සිත් 4යි, විපාක සිත් 4යි, ක්‍රියා සිත් 4යි. මේ අරූපාවචර සිත්වල චෛතසික අපි ලකුණු කරමු බලමු. පළවෙනි සිත ආකාසානංචායතන කුසල් සිත. එතකොට මේක ශෝභන සිතක්, අරූපාවචර සිතක්, කුසල් සිතක්. එතකොට මේක සිත් 121 70 වෙනි සිත. මේ සිතේ දෙන චෛතසික බලන්න. සර්වචිත්ත සාධාරණ චෛතසික 7 මේ දෙනවා. ප්‍රකීර්ණකවලදී විතක්ක, ਵਿਚාර, පීති හැර සෙසු චෛතසික 3 පමණයි යෙදෙන්නේ ප්‍රකීර්ණකවලදී. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19 මේ යෙදෙනවා. පඤ්ඤා චෛතසිකේ අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඊතර බාණිත් මුළු චෛතසික ගන්න 30යි. මොකද මේ අරූපාවචර සිත් සියල්ලම පංචම ධ්‍යානික සිත් කියලා අපිට මුල් පාඩම් වලදී පැහැදිලි කරා. ඒ කියන්නේ උපේක්ෂා, ඒකාග්‍රතාව කියන අංග දෙක තමයි යෙදෙන්නේ ධ්‍යානාංග විදියට. මේ දෙකයි යෙදෙන්නේ. ඒ නිසා විතක්කේ දෙන්නෙත් නැහැ, ਵਿਚාරයේ දෙන්නෙත් නැහැ, ප්‍රීතියේ දෙන්නෙත් නැහැ. ඊට බලන්න මුළු චෛතසික ගන්න 30යි. හේතු ගන්න 3යි. අලෝභය දෙනවා, අදෝසය දෙනවා, පඤ්ඤා, අමෝහය දෙනවා. ඊට වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්නත් 30යි, අවම චෛතසික ගන්නත් 30යි. වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. හොඳයි. ඊළඟ අරූපාවචර සිත, කුසල් සිත බලමු අපි. විඤ්ඤාණංචායතන කුසල් සිත. මේක ශෝභන සිතක්, අරූපාවචර සිතක්, කුසල් සිතක්. 71 වෙනි සිත අතර. හොඳයි. මේකේ දෙන චෛතසික බලන්න. සර්වචිත්ත සාධාරණ චෛතසික 7 මේ දෙනවා. ප්‍රකීර්ණකවලදී විතක්ක, ਵਿਚාර, පීති හැර සෙසු චෛතසික 3 දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 දෙනවා. පඤ්ඤා චෛතසිකයත් අනිවාර්යෙන් යෙදෙනවා. එතකොට මේ චෛතසික අනිවාර්යයෙන්ම මේ සිතේ යෙදෙනවා. ඒ නිසා තමයි අපි නිල් පාටින් හරි ලකුණු දාලා තියෙන්නේ. ඊට පස්සේ හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 30යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්නත් 30යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊළඟට අරූපාවචර සිත. ආකින්චඤ්ඤායතන කුසල් සිත. මේක ශෝභන සිතක්, අරූපාවචර සිතක්, කුසල් සිතක්. සිත් 121 72 වෙනි සිත.
මෙහි යෙදෙන චෛතසික බලන්න සර්වචිත්ත සාධාරණ 7 ප්‍රකීර්ණ කරදි විතක්ක විචාර පීති හැර සෙසු චෛතසික 3 ශෝභන සාධාරණ චෛතසික 19 පඤ්ඤා චෛතසිකේ ඒවා අනිවාර්යයෙන්ම යෙදෙනවා මුළු චෛතසික ගන්න 30යි හේතු ගණන 3යි වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 30යි අවම චෛතසික ගන්න 30යි වෙනත් කියන කොටුවේ කිසිවක් ලකුණු කරන්නේ නැහැ හොඳයි ඊළඟ අරූපාවචර කුසල් සිත නේව සංඥා නා සංඥායතන කුසල් සිත. එතකොට මේක ශෝභන සිතක්, අරූපාවචර සිතක්, කුසල් සිතක්. ඒ වගේම සිත් 121 73 වෙනි සිත. චෛතසික යෙදෙන බලන්න සර්වචිත්ත සාධාරණ 7 මේ දෙනවා ප්‍රකීර්ණකවලදී විතක්ක විචාර පීති හර සෙසු චෛතසික 3 මේ දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 මේ දෙනවා. පඤ්ඤා චෛතසිකයේ දෙනවා. අනිවාර්යයෙන්ම මේ චෛතසික ටික යෙදෙනවා. මුළු චෛතසික ගන්න 30යි. හේතු ගන්න 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 30යි. වරකට යෙදිය හැකි ආම චෛතසික ගන්නත් 30යි. වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. හොඳයි ඊළඟට බලමු අපි විපාක සිත්. ආකාසා නංචායතන විපාක සිත. ශෝභන සිතක් අරූපාවචර සිතක් විපාක සිතක් සිත් 121 74 වෙනි සිත. මෙහි යෙදෙන චෛතසික සර්වචිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණකවලදී විතක්ක විචාර පීති හැර සෙසු චෛතසික 3 ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19 මේ දෙනවා පඤ්ඤා යෙදෙනවා. මුළු චෛතසික ගන්නත් 30යි හේතු ගන්න 3යි වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 30යි අවම ගන්නත් 30යි වෙනත් කියන කොටුවේ කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊළඟ විපාක සිත විඤ්ඤාණංචායතන විපාක සිත. ශෝභන සිතක් අරූපාවචර සිතක් විපාක සිතක්. මේක 75 වෙනි සිත 121. සර්වචිත්ත සාධාරණ 7 මේ දෙනවා ප්‍රකීර්ණකවලදී විතක්ක විචාර පීති හැර සෙසු චෛතසික 3 මේ දෙනවා. ඊට පස්සේ ශෝභන සාධාරණ 19 මේ දෙනවා. ඊට පස්සේ පඤ්ඤා චෛතසිකයේ දෙනවා. මේ චෛතසික ටික අනිවාර්යයෙන්ම මේ සිතේ දෙනවා. මුළු චෛතසික ගන්න 30යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්නත් 30යි. අවම චෛතසික ගන්නත් 30යි. එතකොට වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊළඟ විපාක සිත. ආකින්චඤ්ඤායතන විපාක සිත. මේක ශෝභන සිතක්, අරූපාවචර සිතක්, විපාක සිතක්, සිත් 121 76 වෙනි සිත. සර්වචිත්ත සාධාරණ චෛතසික 7 යෙදෙනවා. ඊට පස්සේ ප්‍රකීර්ණක චෛතසික වල විතක්ක විචාර පීති හැර අදිමොක්ඛ විරිය ඡන්ද කියන චෛතසික 3 යෙදෙනවා. ඊට පස්සේ ශෝභන සාධාරණ චෛතසික 19 යෙදෙනවා. ඊට පස්සේ පඤ්ඤා චෛතසිකය අනිවාර්යෙන් යෙදෙනවා. එතකොට මේ සිතේ මුළු චෛතසික ගන්න 30යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 30යි. අවම චෛතසික ගන්නත් 30යි. වෙනත් කියන කොටුවට කිසිවක් එන්නේ නැහැ. ඊළඟ විපාක සිත බලමු අපි. නේව සංඥා නා සංඥායතන විපාක සිත. එතකොට මේක ශෝභන සිතක්, අරූපාවචර සිතක්, විපාක සිතක්, ඒ වගේම 77 වෙනි සිත. එතකොට මේ සිතේ දෙන චෛතසික බලන්න සර්වචිත්ත සාධාරණ චෛතසික 7 මේ දෙනවා. විතක්ක විචාර පීති හැර සෙසු චෛතසික ප්‍රකීර්ණක චෛතසික 3 මේ දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 මේ දෙනවා. පඤ්ඤා චෛතසිකයේ දෙනවා. මුළු චෛතසික ගණන 30යි. හේතු ගණන 3යි.
වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 30යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්න 30යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි ඊට පස්සේ අපි ක්‍රියාසිත අරූපාවචර ක්‍රියාසිත බලමු. ආකාසානංචායතන ක්‍රියාසිත. මේක ශෝභන සිතක්, අරූපාවචර සිතක්, ක්‍රියාසිතක්, සිත 121 78 වෙනි සිත. මේ සිතේ යෙදෙන චෛතසික බලන්න සර්වචිත්ත සාධාරණ 7 දෙනවා. ප්‍රකීර්ණ කවල විතක්ක ਵਿਚාර පීති හැර සෙසු චෛතසික 3 දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 දෙනවා. පඤ්ඤා චෛතසිකේ අනිවාර්යෙන් යෙදෙනවා. එතකොට මුළු චෛතසික ගණන 30යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්නත් 30යි. වරකට යෙදිය හැකි අවම චෛතසික ගන්නත් 30යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊළඟ ක්‍රියාසිත බලමු. විඤ්ඤාණංචායතන ක්‍රියාසිත. මේක ශෝභන සිතක්, අරූපාවචර සිතක්, ක්‍රියාසිතක්. සිත 121 79 වෙනි සිත. මෙහි යෙදෙන චෛතසික සර්වචිත්ත සාධාරණ චෛතසික 7 දෙනවා. ප්‍රකීර්ණ කවලදී විතක්ක ਵਿਚාර පීති හැර සෙසු චෛතසික 3 දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 දෙනවා. ඊට පස්සේ පඤ්ඤා චෛතසිකය දෙනවා. එතකොට මුළු චෛතසික ගණන 30යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 30යි. අවම චෛතසික ගන්න 30යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. ඊළඟ ක්‍රියාසිත ආකින්චඤ්ඤායතන ක්‍රියාසිත. මේක ශෝභන සිතක්, අරූපාවචර සිතක්, ක්‍රියාසිතක්. ඒ වගේම සිත් 121 80 වෙනි සිත. බලන්න යෙදෙන චෛතසික සර්වචිත්ත සාධාරණ චෛතසික 7 දෙනවා. ප්‍රකීර්ණක චෛතසික වලින් විතක්ක ਵਿਚාර පීති හැර සෙසු චෛතසික 3 දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 දෙනවා. පඤ්ඤා චෛතසිකයත් අනිවාර්යයෙන්ම යෙදෙනවා. එතකොට මේ චෛතසික අනිවාර්යයෙන්ම යෙදෙනවා. මුළු චෛතසික ගන්න 30යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 30යි. අවම ගන්නත් 30යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි. ඊළඟ ක්‍රියාසිත බලමු. නේව සංඥා නාසඤ්ඤායතන ක්‍රියාසිත. එතකොට ශෝභන සිතක්, අරූපාවචර සිතක්, ඒ වගේම ක්‍රියාසිතක්, ඒ වගේම සිත් 121 81 වෙනි සිත. එහෙම නැත්නම් ලෞකික සිත් වල 81 වෙනි සිත, අවසාන සිත. හොඳයි. සර්වචිත්ත සාධාරණ චෛතසික 7 දෙනවා. ප්‍රකීර්ණක වලදී විතක්ක ਵਿਚාර පීති හැර සෙසු චෛතසික 3 දෙනවා. ශෝභන සාධාරණ චෛතසික 19 දෙනවා. පඤ්ඤා චෛතසිකයත් අනිවාර්යෙන් යෙදෙනවා. මුළු චෛතසික ගන්න 30යි. හේතු ගණන 3යි. වරකට යෙදිය හැකි උපරිම චෛතසික ගන්න 30යි. අවම චෛතසික ගන්න 30යි. වෙනත් කියන කොටුවට කිසිවක් යෙදෙන්නේ නැහැ. හොඳයි. එතකොට අපි අරූපාවචර සිත් 12 යෙදෙන චෛතසිකත් ලකුණු කරා. එතකොට ලෞකික සිත් සියල්ලෙම යෙදෙන චෛතසික දැන් අපි ලකුණු කරලා අවසන්. ඊට පස්සේ අපිට තියෙන ලෝකෝත්තර සිත්වල යෙදෙන චෛතසික ලකුණු කරන්න. එතකොට බලමු අපි මේ අරූපාවචර සිත් සම්බන්ධයෙන් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරනවා මේ පාඩමේ. කියන්නකො එකත්. රූපාවචර සිද්ද පංචම ධ්‍යාන සිත්ම වන බැවින් ඒවායේ යෙදෙන්නේද රූපාවචර පංචම ධ්‍යාන සිත්වල යෙදෙන චෛතසික 30මය. එතකොට අරූපාවචර සියලුම සිත් පංචම ධ්‍යාන සිත්. ඒක අපිට මුල් පාඩම් වලදී පැහැදිලි කරා. අරූපාවචර සිත් පංචම ධ්‍යාන කියලා කියන්නේ
උපේක්ෂා ඒකාග්‍රතාව කියන ධානාංග දෙක පමණයි තියෙන්නේ. ඒ නිසා රූපාවචර පංචම ධාන සිතේ යෙදෙන චෛතසිකම තමයි අරූපාවචර සිත් සියල්ලම යෙදෙන්නේ. ඒ නිසා තමයි රූපාවචර පංචම ධාන සිත්වල යෙදෙන්නේ චෛතසික 30යි. විරති අප්‍රමාණ්‍ය යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ විතක්ක විචාර පීති කියන ප්‍රකීර්ණක චෛතසික තුනේ යෙදෙන්නේත් නැහැ. චෛතසික 30යි යෙදෙන්නේ. ඒ 30ම තමයි අරූපාවචර සිත් සියල්ලම යෙදෙන්නේ. හොඳයි. එතකොට අපිට දැන් අපි ලෞකික සිත් 81 මේ යෙදෙන චෛතසික ලකුණු කරා. ඉතින් Tamanට මේ අපි කියපු වේගයෙන් ලකුණු කරගන්න බැරි වුණා නම් නැවත Tamanට මේ පාඩම් බලලා ලකුණු කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට තියෙන ලෝකෝත්තර සිත් 40 යෙදෙන චෛතසික ලකුණු කරන්න. ඒකට ඒ සිත්වල යෙදෙන චෛතසික ලකුණු කිරීම අපි ඊළඟ දවසේ කරන්නේ. ඒ නිසා මෙතෙක් අපි කරපු මේ ලෞකික සිත් 81 යෙදෙන චෛතසික ලකුණු කිරීමේ යම් අඩුපාඩු තියෙනවා නම් ඒ ටික ඊළඟ සතිය වෙනකොට සම්පූර්ණ කරගන්න ඕනේ. හොඳයි. එතකොට අපි එහෙමනම් අදට අභිධර්ම පාඩම මෙතකින් අවසන් කරනවා. ඊළඟට අපිට තියෙන්නේ පාලි පාඩම. හොඳයි. අපි එදා දුන්නා ශබ්ද කීපයක් වරණංවන්න අග්ගි ශබ්දයේ විදිහට. බලමු ඒකේ පළවෙනි එක තමයි මුනි භික්ෂුව අර්ථය. බලන්න තේරුම යටින් දාලා තියෙනවා. මම පාලි වචනේ විතරයි කියන්නේ. පඨම මුනි මුනි මුනයෝ මුනිම් මුනි මුනයෝ. ඊට පස්සේ මුනිනා මුනීභි මුනීහි මුනිනෝ මුනිස්ස මුනීනං මුනිනා මුනිම්හා මුනිස්මා මුනීභි මුනීහි. ඊට පස්සේ චට්ටි මුනිනෝ මුනිස්ස මුනීනං මුනිම්හි මුනිස්මින් මුනිසු මුනීසු මුනිනා මුනීභි මුනීහි මුනි මුනී මුනයෝ. ඊට පස්සේ අපිට තියෙන්නේ ගහපති ගෘහපතියා කියන අර්ථයේ පදේ. බලන්න එහි වර්ණගීම ගහපති ගහපති ගහපතයෝ ගහපතින් ගහපති ගහපතයෝ ගහපතිනා ගහපතිබි ගහපතිහි ගහපතිනෝ ගහපතිස්ස ගහපතිනං ගහපතිනා ගහපතිම්හා ගහපතිස්මා ගහපතිබි ගහපතිහි. ඊළඟට ගහපතිනෝ ගහපතිස්ස ගහපතිනං ගහපතිම්හි ගහපතිස්මින් ගහපතිසු ගහපතිසු ගහපතිනා ගහපතිබි ගහපතිහි ගහපති ගහපති ගහපතයෝ. ඊළඟ එක අධිපති අධිපතියා අර්ථය. අධිපති අධිපති අධිපතයෝ අධිපතින් අධිපති අධිපතිය අධිපතයෝ අධිපතිනා අධිපතිබි අධිපතිහි අධිපතිනෝ අධිපතිස්ස අධිපතිනං අධිපතිනා අධිපතිම්හා අධිපතිස්මා අධිපතිබි අධිපතිහි අධිපතිනෝ අධිපතිස්ස අධිපතිනං අධිපතිම්හි අධිපතිස්මින් අධිපතිසු අධිපතිසු අධිපතිසු. ඊට පස්සේ අධිපතිනා අධිපතිබි අධිපතිහි අධිපති අධිපති අධිපතයෝ. ඊට පස්සේ පති ස්වාමියා පති පති පතයෝ පතිම් පති පතයෝ පතිනා පතිහිබි පතිහි පතිනෝ පතිස්ස පතිනං පතිනා පතිම්හා පතිස්මා පතිහිබි පතිහි පතිනෝ පතිස්ස පතිනං පතිම්හි පතිස්මින් පතිසු පතිසු පතිනා පතිබි පතිහි පතිපති පතයෝ. අරි සතුරා අරි අරි අරයෝ අරින් අරි අරයෝ අරිනා අරීභි අරීහි අරිනෝ අරිස්ස අරීනං අරිනා අරිම්හා අරිස්මා අරීභි අරීහි
ඊට පස්සේ අරිනෝ අරිස්ස අරීනං අරිම්හි අරිස්මින් අරිසු අරීසු අරිනා අරීභි අරීහි අරි අරී අරයෝ. හොඳයි ඊට පස්සේ අපි දුන්න පාලි වාක්‍ය කිහිපයක් සිංහලයට නගන්න බලමු අපි. පළවෙනි එක. දාසෝ භත්තම් පචිතුං අග්නින් ජාලේසි. දාසෝ දාසයා භත්තම් පචිතුං බතක් විසීමට අග්ගින් ජාලේසි ගින්න දැල්වීය. 2. මුනයෝ සදා බුද්ධස්ස භගවතෝ ධම්මං මනුස්සානං දේසෙන්ති. මුනයෝ භික්ෂූහු සදා සැමකල්හි බුද්ධස්ස භගවතෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධම්මං ධර්මය මනුස්සානං මිනිසුන්ට දේශෙන්ති දේශනා කරත්. 3. ගහපති මුනයෝ ගහපති මුනිනෝපාදේ වන්දින්සු. එතකොට මෙතන අපිට මුල් සැරේ මේ වාක්‍ය දෙනකොට ගහපති කියලා මේ ඒක වචනෙන් තමයි ඒක යෙදිලා තිබුණ එක වැරදීමක්. ගහපති කියලා හදා ගන්න ඕනි දීර්ඝ කරලා. ගහපති මුනිනෝ පාදේ වන්දින්සු එහෙමයි වාක්‍යෙන්න ඕනි. අර්ථය ගහපති ගෘහපතියෝ මුනිනෝ භික්ෂුවගේ පාදේ පා වන්දින්සු වැන්දහ. 4. අධිපතයෝ ගාමේසු චරිත්වා මනුස්සානං වීහිං බලක්කාරේන ගන්හන්ති. අධිපතයෝ අධිපතිහු ගාමේසු චරිත්වා ගම්වලෙහි හැසිර. නැත්නම් අපි කියන්නේ ගම්වල හැසිර කියලා. මනුස්සානං වීහිං මිනිසුන්ගේ වී බලක්කාරේන බලහත්කාරයෙන් ගන්හන්ති ගනිත්. 5. පති විහාරං ගන්ත්වා මුනයෝ පස්සිත්වා වන්දිත්වා අහම් බන්තේ සදා සංඝං සරණං ගච්ඡාමි ඉති අභාසි. එතකොට මේකේ අහම් බන්තේ සදා සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ කියන විදිය. උද්දෘත ඇතුළේ තියෙන්නේ ප්‍රකාශ කරන ආකාරය. එතකොට පති ස්වාමියා විහාරං ගන්තා විහාරයට ගොස් මුනයෝ පස්සිත්වා භික්ෂූන් දැක වන්දිත්වා වැඳ බන්තේ ස්වාමීනි අහම් මම සදා සැමකල්හි සංඝං සරණං ගච්ඡාමි සංඝයා සරණ යමි ඉති යයි අභාසි කීවේය. එතකොට ස්වාමියා විහාරයට ගොස් භික්ෂූන් දැක වැඳ ඊට පස්සේ කියනවා ස්වාමීනි මම සැමකල්හි සංඝයා සරණ යමි. මේ විදියට කිව්වා. 6. අධිපති අරින් ගහෙත්වා තස්ස හත්තං චින්දි. අධිපතියා අරින් ගහෙත්වා සතුරා අල්ලාගෙන තස්ස හත්තං ඔහුගේ අත චින්දි කැපුවේය. හොඳයි ඊළඟ එක. 7. මයං හීයෝ සායං අධිපතිනාච පතිනාච සද්ධින් නගරං ගමිම්හා. මයං අපි හීයෝ සායං ඊයේ සවස අධිපතිනාච පතිනාච සද්ධින් අධිපතියාද ස්වාමියාද සමග නගරං නගරයට ගමිම්හා ගියමු. 8. මුනි පාතෝ මනුස්සා අහං අරිනෝ ගේහං ගන්තුන් ඉච්ඡාමි ඉති අම්මහාකං අභාසි. එතකොට භික්ෂුන් වහන්සේ මුනි කියන්නේ භික්ෂුව. මේ උද්දෘත ඇතුලේ තියෙන්නේ මේ කියන දේ ප්‍රකාශ කරන දේ. එතකොට මුනි භික්ෂුව පාතෝ උදෑසන මනුස්සා මිනිසුනි අහං මම අරිනෝ ගේහං සතුරාගේ ගෙදරට ගන්තුන් ඉච්ඡාමි යෑමට කැමති වෙමි ඉති යයි අම්හාකං අභාසි අපට කීවේය. ඒකට භික්ෂුන් වහන්සේ උදේ කියනවා මිනිසුනි මම සතුරාගේ ගෙදරට යන්න කැමතියි. ඉතින් මේ විදිහට මේ මිනිසු තමා කියන්නේ මේ විදිහට අපට කිව්වා කියලා. හොඳයි.
ඊට පස්සේ මේ සතිය අභ්‍යාසයේ තියෙනවා මේ වාක්‍ය පාලි වාක්‍ය ටික සිංහලයට නගන්න. පහත දී ඇති පාලි වාක්‍ය සිංහලයට නගන්න. පළවෙනි එක බලන්න. මුනි හීයෝ බහෝහි ඉසීහි සද්ධින් බුද්ධං පස්සිතුන් හිමවන්තං ගච්චෙහි. 2. පුබ්බේ සාරදෝ නාම ඉසි බහෝහි ඉසීහි සද්ධින් ගිරිම්හි වසි. 3. බොහෝපතිස්ස මහග්ගං මනින් පස්සිතුම් බහෝ මනුස්සා රාජගේහං ආගච්චිහින්සු. 4. කවිච අතිහිතිනා සද්ධින් බුද්ධං පස්සිතුම් හිමවන්තං අගමි. 5. අතිති ඉසින් පස්සිතුම් ගිරින් ගච්ඡහන්තෝ අන්තරා මග්ගේ මහග්ගං මනින් පස්සි. ඊළඟ එක 6. සාරතිහි මග්ගේ ගච්ඡහන්තෝ අන්තරා මග්ගේ මහන්තං අග්ගින් දිස්වා භායිත්වා පුන ආගච්චිහි. 7. ත්වං හීයෝ සාරතිහිනාච අතිතිහිනාච සද්ධින් කුහින් ගච්ඡහෝ. ඊට පස්සේ 8. තුම්හේ බහූපතිනෝ මනිස්ස ආලෝකම් පස්සිත්තහ. 9. අහං මයිහං මිත්තේහි සද්ධින් පාලි භාසං උග්ගන් හිතුන් කවිස්ස ගේහං අගච්චිහින්. 10. ලංකායන් රතනපුර නාම පදේසේ බහෝ මනයෝ භවන්ති. එතකොට අර මේ වාක්‍ය 10ත් පාලි වාක්‍ය 10ත් සිංහලයට පරිවර්තනය කරන්න. ඊට පස්සේ අභ්‍යාසය දෙවෙනි කොට මේකේ තියෙන මේ වාක්‍යවල තියෙන අමුතු වචන බලන්න. හිමවන්තං හිමාලයට. සාරදෝ නාම සාරද නම්. මහග්ගං බොහෝ වටිනා. මහන්තං මහත් වූ. රාජගේහං රජ ගෙදරට. අන්තරා මග්ගේ අතර මාර්ගයේහි. කොහින් කොහේ කොහි. උග්ගන් හිතුන් ඉගෙන ගැන්මට පදේසේ ප්‍රදේශයේහි. එහෙමනම් ඔය පාලි වාක්‍ය ටික සිංහලයට පරිවර්තනයත් කරන්න. එහෙමනම් අපි අද පාලි පාඩමත් මෙතකින් අවසන් කරනවා. එහෙමනම් අද දවසේදී අපි අභිධර්මී පාඩමේදී ඒ කාමාවචර රූපාවචර අරූපාවචර සිත්වල චෛසික ලකුණු කිරීම තුලිනුත් ඒ වගේම මේ පාලි පාඩම් ඉගෙන ගැනීම තුළිනුත් సంతානයේ කුසල සිතුවිලි ජනිත කරගන්න යෙදුණා. මේ කුසල් සිතුවිලි වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. ඒ වගේම තව තවත් මේ ධර්මයන් දැන කියා ගන්න ඉගෙන ගන්නට දරා ගන්නට ශක්තිය ධෛර්යය වාසනාව වීරිය සැලසේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ මැසුර ලැබේවා. දිව්‍යතා මණ්ඩලයේ ධාර්මික දේව ආරක්ෂාව සැලසේවා. හැම දිනාටම ප්‍රාර්ථනා පරිදුතුම් බෝධිඥානයකින් නිවනින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය එකසේම හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපට මේ ධර්මයේ කියලා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමාපියන්ටත් ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලයේ ධනය ශ්‍රමය කැප කරලා මේ වෙනකොට ගිලන් භවයෙන් පසු වන හැම දිනාටමත් ඒ වගේම මේ වැඩසටහන විකාශනය කිරීමට මූලිකත්වයේ ගන්නා මේ සත්පුරුෂ මණ්ඩලයටත් මේ පින් ජීවිතයට ආශිර්වාදයක් වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. උතුම් නිවනින් සැනසෙන්නටම මේ පින් හේතුපනිෂ්ඨේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක අල්පේශාක්‍ය මහේශාක්‍ය
දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දැනේවා පෙනේවා මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපයටපත් වෙත්වා. බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා නිරතුරුවම ආරක්ෂා කරත්වා. තමනුත් ප්‍රාර්ථනා පරිදිතුම් බෝධිඥාන වලින් නිවනින් සැනසෙත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මිය පරලෝ ගොස්ව පින් බලාපොරොත්තුවෙන් පසුවන ඥාති බන්ධ හිතයිසී සැමටත් මේ පින් දැනේවා පෙනේවා මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතීහු සැපෙන් සැපයටපත් වෙත්වා. කෙලවර නිවනින් සැනසෙත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම අප හැම දෙනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කීවට පසු මේ වාක්‍යය කියමින් කවුරුත් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනා වේවා වාසනා වේවා. සාදු සාදු සාදු. තුන්ලොවක් සනසා වදාළ ශාන්තිනායක අමාමෑණී සම්්‍යක් සම්මා සම්බුදු දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ මේ මහා කාරුණික සම්මා සම්බුදු ශාසනය පිහිට ආධාර කර ගනිමින් සම්බුදු ශාසනයෙන් උපරිම ඵල නෙලා ගනිමින් මේ ගෝර කටුක සංසාරයෙන් එතර වන්නටත් සංසාරයෙන් එතර වන තුරුම ජීවිතවල සැනසීම ලබා ගැනීම උදෙසා මේ ශ්‍රී සද්ධර්මයේ ජීවිතවලට සමීප කර ගැනීම සඳහා නිවැරදි පිරිසුදු ධර්මයක් නිසි ආකාරයකින් සොයා ගැනීමට දැන කියා ගැනීමට ඉගෙන ගැනීමට සුදුසු ගුරු ඇසුරක් ප්‍රාර්ථනා කරමින් කාලාන්තරයක් තිස්සේ පසු සත්පුරුෂ ජනතාව වෙත සත්පුරුෂ හිතවතුන් වෙත පින්වතුන් වෙත මේ උදාහරතර ධර්ම දානය ලබා දෙන්නට මේ ධර්මයේ මේ ආකාරයට නිවැරදිව නිසි ලෙස පැහැදිලිව निराවුල්ව විග්‍රහ කර දෙමින් විස්තර කර දෙමින් විවරණය කර දෙමින් පැහැදිලි කර දෙන්නට මහත් වෙහෙසක් ගත්තා වූ අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අපගේ ගෞරවනීය උත්තමංග නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේ පුද කර සිටින්නට ඕනේ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ මේ උදාාරතර මේ දුර්ලභ ශාසනයෙන් පිහිට ලබා ගනිමින් මේ ධර්ම මාර්ගයේ යන සත්පුරුෂ ඔබ සෑම සියලු දෙනාටමත් මේ ලබාගත්තා වූ ශාසනික දායාදය ශාසනික ලාභය සංසාර දුකින් ඈතර වීම පිණිසම වේවායි කියලාත් අපි ප්‍රාර්ථනා කරමින් අද දවසට නියමිතව තිබූ 33 වැනි පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන් මාලාවේ අභිධර්ම පාඩම අවසන් කරන්නටයි අපේ බලාපොරොත්තුව. මින් අනතුරුව සුපුරුදු පරිදි මෙම සජීවී වැඩසටහනට සම්බන්ධ වී සිටින පිරිසට මෙතෙක් සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් ඔබට තිබෙන ගැටලු निराකරණය කර ගැනීමට ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන්ම ඒ කාරණා විමසා ගැනීමට අවස්ථාව තිබෙන බව ඔබ දන්නවා. ඒ වගේම මේ YouTube පෞරාණික තේරවාදය YouTube channel ඔස්සේ මේ වීඩියෝ නරඹන ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක මේ සජීවී වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දෙන්නට පුළුවන්. ඒ සඳහා අපේ YouTube channel පහලින් දක්වලා තිබෙන tripitaka.lesson@gmail.com ඊමේල් ලිපිනයට ඔබේ ඉල්ලීම යොමු කරන්න. එවිට අපි ඔබවත් මේ වැඩසටහනට සම්බන්ධ කිරීමට කටයුතු කරනවා ඇති. හොඳයි. එහෙමනම් මෙතෙක් සාකච්ඡා කරන්නට යෙදුණු ඒ කරුණු සම්බන්ධයෙන් තිබෙන ගැටලු විමසීමට අදාළ ධර්ම සාකච්ඡාවට යොමු වීමට මත්තෙන් අපිට පුළුවන් සුපුරුදු පරිදි මේ වැඩසටහන අද අවසන් කරන්නට ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේ කමා කරගනිමු. ඒ වගේම අපි සිද්ධ කරගත්තා වූ සකල විපුල කුසල සම්භාර ශක්තියම ගෞරවනීය ස්වාමින් වහන්සේටත් අනුමෝදන් කරවමු. අනුමෝදන් කරමින් ස්වාමින් වහන්සේ කමා කරගනිමින් ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට
සෑම සියලු දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වන්න. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දහාමි බන්තේ සුඛී හෝතු. මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං. සාදු ඕකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු සුපත්තේව. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං. සුපත්තේව සුපත්තේ.